समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मन् मुनिराजस्स सुनन्तु सग्गमुक्खधम् धम्मत् सविन खालो अयन बधन्ता धम्मत् सविन खालो अयन बधन्ता धम्मत् सविन खालो अयन बधन्ता। नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्दस्से। අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව බොහෝ විවරණයන් සිද්ධ කරගන්නට යෙදුණා. චතුරාර්ය සත්‍ය පිළිබඳව කතා කරනකොට අපි නිතරම පාවිච්චි කරන වචනයක් තමයි දුක. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදිහට අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව සාකච්ඡා කරනවා. එතනදී දුක කියපු ගමන් අපිට ජීවිතේ දුක පිළිබඳ මතක් වෙනවා. අපිට ජීවිතයේ දුක පිළිබඳව මතක් වෙලා අපි දන්න දුකෙන් අපි ඒක ගලපගෙන අපි කියනවා බුදුරජාණන් වහන්සේලාටත් දුකෙන් ගැලවෙන්න බැරි වුණා. කායික දුකෙන් බුදුරජාණන් වහන්සේගේත් කය රෝගාබාධ වලට ලක් වුණා. බුදුරජාණන් වහන්සේත් මේ විදිහේ කායික වේදනාවන් භුක්ති විඳා වේදනාව ලැබුවා. මේ ආදී විදිහට අපි වේදනාව දුක පිළිබඳව කතා කරනවා. නමුත් අපි හිතනවා බුදුරජාණන් වහන්සේලාට දුක සමුදය වුණා කියලා අපි හිතනවා නම් ඒ අපේ අනෝබෝධය නිසා අපි ඒක හිතන්නේ. එතකොට කෙනෙකුට කියන්න පුළුවන්කම තියෙන්නේ නෑ ත්‍රිපිටකයේ සූත්‍ර දේශනාවල මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේට කායික වශයෙන් පැමිණිච්ච දුක් පීඩා පිළිබඳව උන්වහන්සේ දේශනා කළ තියෙනවා කියලා. ලෝක සම්මත අර්ථයෙන් භාෂා විවහාරිකව ගත්තට පස්සේ මට දුක් වේදනාවයි මගේ මේ විදිහේ වේදනාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ නමක් පවා ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. නමුත් අපි හිතන විදිහට කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ පැත්තෙන් මේක සත්ව පුජ්‍යල ආත්මීය හැඟීමක් විදිහට එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් විඳින විඳිල්ලක් විදිහට බාර අරගෙන ඉන්නේ නැහැ. අපි ඉන්න මට්ටමේ ඉඳලා ඒක අපිට සර්ව සාධාරණ වෙන්න පුළුවන් එහෙම අපි හිතන එක. නමුත් අපි තේරුම් ගන්නට උත්සාහවන්ත වුණොත් හරියට මේ සියලු වේදනාවන් භුක්ති විඳිනවා නම් විඳින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අධ්‍යක්ීමක් විදිහට. අපි චතුරාර්ය සත්‍ය පිළිබඳව විමර්ශනය කරන්නට කිව්වම අපි කියනවා චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ඇත්ත නොදන්නකම කියලා. එහෙම කිව්වට පස්සේ අපි බහුතරයක් දෙනා වරද්දව ගන්න තැනක් තමයි හරි. එහෙනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ මේ දැන් සකස් වෙනවා නම් ඒ සකස් වෙන්නේ පුජ්‍යල ස්වභාවය. ඒ සකස් වීම ඇත්තක්. දැන් අපි මොකද්ද කරන්නේ? සකස් වෙන පංච උපාදානස්කන්ධය ඇත්ත දකින්න හදනවා.
සකස් වෙච්ච රූපයක තියෙන රූපයක අනිත්‍ය දකින්න හදනවා. සකස් වෙච්ච වේදනාවක තියෙන වේදනාවක අනිත්‍ය දකින්න හදනවා. සකස් වෙච්ච සංඥාවක තියෙන සංඥාවක අනිත්‍ය දකින්න හදනවා. තියෙන සංඛාරයක අනිත්‍ය දකින්න හදනවා. තියෙන විඥානයක අනිත්‍ය දකින්න හදනවා. නමුත් යම් කිසි කෙනෙකුට මේ ධර්ම අபிසමය වෙනකොට ඒ ධර්ම අபிසමයේ වෙනස තමයි ඒක නා දකින්නවා පරම නිෂ්ඨාව වශයෙන් මේ දුක්ඛ සමුදය තුල ලෝක සත්‍ය හිර වුණාට දුක්ඛ සමුදය තුලම එයා නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවා. දුක්ඛ සමුදය තුලම නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරනවාය කියලා කිව්වට පස්සේ අපි තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. හරියට යම් කිසි කෙනෙක් මිරිඟුව තුල වතුර නැති බවට ප්‍රත්‍යක්ෂ කරනවා වගේ. මිරිඟුව තුල වතුර නැති බව අවබෝධ කරගන්නවා වගේ තමයි හරියට රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සමුදය තුල නිරෝධය අවබෝධ කරනවා කියලා කියන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇති භව තුල නැති භව අවබෝධ කරනවාද කියලා. නෑ. සකස් වීම තුල සකස් වීමක් නැති බව අවබෝධ කරනවා. දැන් මිරිඟුව තුල මිරිඟුවේ යම් තැනක පවතින්නේද කියලා හොයලා බැලුවොත් විමසලා බැලුව ප්‍රඥාවන්තයෙක් දන්නවා ඒක යම් තැනක පවතින දෙයක් නෙවෙයි. ඒ වතුර පවතින්නේද කියලා හොයලා බැලුවොත් දන්නවා වතුරත් පවතින දෙයක් නෙවෙයි. අන්න ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ යම් තැනක හටගත්තේද යම් දෙයක්ද කියලා නුවණින් හොයලා බලන ප්‍රඥාවන්තය දැනගන්න මේක යම් තැනක හටගත්තා වූ යම් දෙයක් බවට පෙන්වන්න බෑ. එතකොට ඒ තුල දුක පවතින්නේමද? රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ දුක ඇත්තටම තියෙනවද කියලා හොයලා බලන්න. එහෙම නුවණින් හොයන කෙනෙක් දකිනවා දුක තියෙනවා වගේ රැවටිලා හිටියට එහෙම දුකක් නැහැ කියලා. හරියට වතුර තියෙනවා කියලා රැවටිලා හිටියා වගේ. අන්න ඒ විදිහටයි ප්‍රඥාවන්තයෙක් මේ පංච උපාදානස්කන්ධය ඇත්ත පිළිබඳ අවබෝධ කරන්නේ. නැත්තම් අපි යම් කිසි කෙනෙක් මිරිඟුව දිහා බලාගෙන මිරිඟුවේ වතුර දිහා බලාගෙන ඒකේ අනිත්‍ය සිහිපත් කරාට වැඩක් වෙන්නේ නැහැ. ඒ තියෙනවා කියලා හිතාගත්ත මානසික මට්ටමේ ඉඳලා තියෙන දෙයකයි අනිත්‍ය සිහිපත් කරන්නේ. මිරිඟු දියේ අනිත්‍ය සිහිපත් කරනවා. මේ වතුර හිඳෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන්, අර එහෙම වෙන්න පුළුවන් කියලා. ඕක තමයි අපි වරද්දගත්ත තැන. අන්න ඒ වගේ තමයි අපි අද වෙනකොට තියෙන රූපේක අනිත්‍ය, තියෙන වේදනා සංඥා සංකාර විඥානයක අනිත්‍ය තමයි සිහිපත් කරන්න උත්සාහවන්ත වෙන්නේ. නමුත් සමුදය නිරෝධය කියලා කිව්වට පස්සේ යම් කිසි කෙනෙක් දුකත් සමුදයත් පිළිබඳ අවබෝධයටපත් වෙනකොට එතන යා නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරලා ඉවරයි. මිරිඟුවත් මිරිඟු ජලයත් පිළිබඳ අවබෝධ කරගන්නකොට නැවත එතන මිරිඟුව හෝ මිරිඟු ජලයේ තියෙන බවට හම්බ වෙන්නේ නැහැ වාගේ. අන්න ඒ හා සමානවම යම් කෙනෙක් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳ අවබෝධ කරනකොට ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ යම් තැනක හටගත් යමක් වන්නේද කියලා ගන්න තිබුණා නම් දෘෂ්ටියක් ඒ දෘෂ්ටි ප්‍රහීන වෙනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් වැරදි විදිහට වටහා ගන්නට පුළුවන් නැති බවක්ද ප්‍රකාශ කරන්නේ කියලා. ඒක නැති බවක්ද ඇති බවක්ද කියලා තේරුම් යනවා මේ මිරිඟුව පිළිබඳව උපමාව ඇසුරු කරගත්තම.
අපිට පැහැදිලිවම පේනවා රූපයට වේදනාවට සංඥාවට සංඛාරයට විඥාණයට බුදුරජාණන් වහන්සේ දීපු උපමා ටික දිහාට හැරිලා බැලුවා මේක. රූපේ පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිඟුවක්, සංඛාරය කිහෙල් කඳක්, විඥානේ මායාවක්. තර මේ උපමා රූපක දිහා බැලුවයින් පස්සේ අපිට පේන්නේ ඇති බවට පෙන්නන නමුත් ඇත්තටම යථාර්ථේ නොපවතිනා වූ කියන අදහස. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කිව්වට පස්සේ අපි තව විදිහකට වරද්ද ගන්නවා. මේ ලෝකෙ තුල ජීවත් වෙන කන බොන ඇවිදින ඉරියව් පවත්වන සත්පුජ්‍යලයේ මේ ලෝකේ පරිහරණය කරන විදිහ තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා. සම්පූර්ණ වැරදි අදහසක්. මොකද යම් කිසි කෙනෙකුට ලෝකයේ අත්දැකීම කොයි ආකාරයෙන් හම්බ වුණත් ඒ හම්බෙන සෑම අත්දැකීමක්ම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහට යටත්ව පවතින්නේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම කියනකොටත් හරි මේ ජීවත් වෙන කෙනා ලෝකේ බලනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙනවා ඇති. ලෝකේ යමක් අහනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙනවා ඇති. යමක් ලෝකේ විඳිනකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ ක්‍රියාත්මක වෙනවා ඇති. ඕක තමයි අපි හිතන් ඉන්න මඤ්ඤණාව. නමුත් කෙනෙකුට තේරෙන්නේ ඒ හිතා ගන්නා වූ හිතා ගැනීම පවා එයාට විඥාන ගෝචර විඤ්ඤාත මට්ටමක්. එන යම් කිසි කෙනෙක් හිතනවා නම් ලෝකයක් තියෙනවා අය, ලෝකේ ඉරහඳ තාරකා ගස්ගල් තියෙනවා අය, ඒ ඉරහඳ තාරකා ගස්ගල් අම්මා තාත්තා දුව පුතා ඥාති හිත මිත්‍රාදීකින් හැදිච්ච ලෝකේ මන් තව ඒකකයක් කියලා. ඒ හිතාගන්න එකත් ඒ මඤ්ඤණාවත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ අත්දැකීමක්. ඒකට යටත් වෙලා පවතින්නේ. එහෙනම් කොටින්ම කිව්වොත් ඔබට ඔබව හම්බ වෙන්නේ ලෝකේ හම්බ වෙන්නේ ලෝකේ දකින්න කෙනා හම්බ වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ රැවටීමට අහු වෙලා. එහෙනම් අපි මේ රැවටීමට අහු වෙලා ගොඩනගාගත්ත දෘෂ්ටිය තුල පිහිටලා ලෝකේ කෙනෙක් ඉන්නවයි ඒ කෙනා ලෝකේ අත්දැකීම් ලබන විදිහ බලලා වැඩක් වෙන්නේ නැහැ. ඒක හරියට මිරිඟුව තියනවායි මිරිඟුවේ වතුර තියනවායි කියලා බලලා ඒ වතුර හැදෙන විදිහ බලනවා වගේ. ඒ වතුර හැදෙන ආකාරය පිළිබඳ කොපමණ විමසුවත් වැඩක් වෙන්නේ නැහැ. හරයක් නැහැ, අරටුවක් නැති ක්‍රියාවලියක් දිහා බලන්නේ. ඒකට හේතුව වතුර සකස් වෙලා නැහැ. සකස් නොවුණා වූ වතුරක්, නොතිබුණා වූ වතුරක්, සොයාගත නොහැකි වතුරක් සොයා ගැනීම පිළිබඳ උපකල්පන සංකල්ප නිගමන මඤ්ඤණා තුල බැස ගනිමින් එහි වතුර සකස් වූයේ මේ ආකාරයට යයි කොපමණ අර්ථකථනයන් දුන්නත් ඒ වතුරෙන් ප්‍රයෝජන ගත නොහැකි. ඒ වතුර යම් කිසි කෙනෙකුට සොයාගත නොහැකි. ඒක අපි තේරුම් ගන්න ඕන. අන්න ඒ වගේ තමයි යම් කෙනෙක් පවතිනා වූ පංච උපාදානස්කන්ධයක් කියන තැනටපත් වෙලා පවතිනා වූ ලෝකයක්, පවතිනා වූ ජීවත් වෙනා වූ කෙනෙක් කියන දෘෂ්ටියටපත් වෙලා ඒ දෘෂ්ටිය ඇතුලේ කොපමණනම් ඒ දෘෂ්ටිය පතිත කරගෙන මොනවා සිහිපත් කරගත්තත් එයාට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහැ. මේකෙන් ගැලවෙන්න බෑ. ඒක අපි තේරුම් ගන්නට උවමනයි. එසේනම් අපි බැලිය යුතුයි රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කිව්වට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ
අපිට හම්බෙලා තියෙන කුමන ආකාරයකටද කියලා. මේ කතාව අපි නිතර සාකච්ඡා කරනකොට පුංචි දරුවාගේ උපමාව ගලප ගන්නවා. පුංචි දරුවෙක්ගේ උපමාව. පුංචි දරුවෙක්ගේ උපමාව ගලප ගන්න ඔබ පුංචි දරුවෙක්ගේ මානසික මට්ටමට එන්න කිව්වම අපි මොකද්ද කරන්නේ? අපි මවා ගන්නවා පුංචි දරුවෙක්. මෙන්න මේ විදිහට ලෝකෙ ඉපදිච්ච පුංචි අතපය කකුල් තියෙන මේ වගේ නැලවෙන මෙන්න මෙහෙම ඇහැ කන නාසය ආදී ඉන්ද්‍රියන් පිහිටා ඇති පුංචි දරුවෙක්ව අපි සිහිපත් කරගන්නවා. අපි එහෙම සිහිපත් කරගෙන අපි මවාගත්ත පුංචි දරුවට මේ කියන කාරණා ටික ආදේශ කරන්න හදනවා. උපමාව. නමුත් එහෙම ආදේශ කරලා කවදාකවත් පුංචි දරුවාගේ මට්ටම ඔබට තේරුම් ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පුංචි දරුවෙක්ගේ මානසික මට්ටම හොයාගන්න කිව්වට පස්සේ අපි මවාගත්තා වූ පුංචි දරුවාගේ මානසික මට්ටම අපි හොයලා වැඩක් නැහැ. අපි යන්න ඕන දරුවාගේ පැත්තට. ඒ දරුවාගේ මට්ටමින් අපි බැලුවොතින් දරුවාගේ ලෝකේ දරුවෙක් නැහැ. අපේ ලෝකේ දරුවෙක් හිටියට දරුවාගේ ලෝකේ දරුවෙක් හම්බෙන්නේ නැහැ දරුවාට. ඒ දරුවට හම්බෙන්නේ මම මේ ලෝකේ ඉන්නවයි මගේ අම්මා තාත්තා අහවලායි මම මේ විදිහට ඉපදුනාය මට අතපය කකුල් හන්දි තියෙනවයි මන් ලෝකේ රූප දකින්නවයි මට ලෝකේ සද්ද ඇහෙනවයි මට ලෝකේ ගන්ධ දැනෙනවයි මට ලෝකේ ස්පර්ශ දැනෙනවයි මං අහවල් කෙනෙක් කියන සංඥාව ලෝකේ ඉන්න තවත් කෙනෙක් මං කියලා දරුවගේ මට්ටමින් දරුවට හම්බෙන්නේ නැහැ. ඒතකොට අපිට පැහැදිලි දරුවගේ මට්ටමේදී දරුවෙක් මුණ නොගැහෙන බව. දරුවගේ මට්ටමේදී ලෝකේ ජීවත් වෙන කෙනෙක් බවට පත්වී නොමැති බව. අපි අපේ මට්ටමේ ඉඳලා දරුවටත් පේනව නේද, ඇහෙනව නේද, දැනෙනව නේද, දරුවත් අත්දැකීම් විඳිනව නේද කියලා කිව්වට දරුවගේ මට්ටමේ ඉඳලා එවැනි ආකාරයක යමක් අපිට කතා කළ නොහැකි. දරුවගේ පැත්තෙන් බැලුවට පස්සේ අපිට කොයි විදිහකටවත් කොයිම ආකාරයකටවත් කතා කරන්න පුළුවන් කමක් නැහැ දරුවෙක් පිළිබඳ. එහෙනම් දරුවාගේ පැත්තෙන් දරුවා ශුන්්‍යත බව අපිට පැහැදිලි. දරුවාගේ පැත්තෙන් දරුවෙක් හටගෙන නැති බව අපිට පැහැදිලි. දරුවගේ පැත්තෙන් දරුවෙක්ව මුණ ගැහිලාම නැති බව අපිට පැහැදිලි. මුණ ගැහෙන්නෙත් නැති බව පැහැදිලි. ඔන්න එහෙමනම් දරුවාගේ පැත්තෙන් මුණ ගැහිලාම නැති, ගැහෙන්නෙම නැති, සකස් වෙලාම නැති දරුවෙක්ව අපේ පැත්තෙන් අපි හදාගෙන අපි ගොඩනගාගෙන ඒ ගොඩනගාගත් දරුවාගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි සිතුන් පැතුම් පවත්වගෙන ඕකනේ කරලා තියෙන්නේ. එහෙමනම් පුංචි දරුවා කියන උපමාව දරුවාගේ පැත්තෙන් බැලුවොත් දරුවාගේ පැත්තේ දරුවෙක් නැහැ. දරුවාගේ පැත්තෙන් රූපය ගැන හෝ වේදනාව ගැන හෝ සංඥාව ගැන හෝ සංකාරය ගැන හෝ විඥානය ගැන කතා කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි අපේ මට්ටමේ ඉඳලා රූපය ගැන කතා කරනවා, වේදනාව ගැන කතා කරනවා, සංඥා සංකාර විඥානය ගැන කතා කරනවා ලෝකේ ජීවත් වෙන දරුවෙක්ගේ. ඔක තමයි ප්‍රශ්නේ. නමුත් ඔබ තේරුම් ගත යුතු කාරණාවක් තියෙනවා. මේ දරුවාගේ උපමාව ඇතුළට ඔබට එන්න කිව්වේ ඔබ දරාගත් යම් දෘෂ්ටියක් ඇත්නම් මතවාදයක් ඇත්නම් දැනගත් යමක් ඇත්නම් ඒ දැනගත් සියල්ල පැත්තක තියලා ඒ අත්දැකීමේ යථාර්ථය පිළිබඳ යම් අවබෝධයකටපත් වෙන්න. එතකොට ඔබට තේරෙයි දරුවා පිළිබඳවත්
ලෝකෙ පිළිබඳවත් අපි ළඟ තියෙන්නේ සිතා ගැනීම, මඤ්ඤණා, සිහිපත් කර ගැනීම, දරා ගැනීම. ඒවට අපි කියන දෘෂ්ටි කියලා. ඒ දෘෂ්ටි ඇතුලේ තමයි අපි ජීවත් වෙන්නේ. ඒක ඇතුලේ තමයි අපිට ලෝකෙ හම්බ වෙන්නේ. ඒක ඇතුලේ තමයි අපිට ලෝකේ යම් යම් දේවල් හම්බ වෙන්නේ, සත්පුජ්‍යලය හම්බ වෙන්නේ. අපි එහෙමනම් අර දරුවාගේ උපමාව පැත්තෙන් ගලපගෙන බලනකොට දරුවාට මඤ්ඤණා සහගත කර ගැනීම, සිතා ගැනීම, දෘෂ්ටි මතවාදයන් පතිත වෙන්නේ නැහැ. ඒතකොට කෙනෙකුට නැවත හිතෙන්න පුළුවන් දරුවෙක් ඉන්නවා, ඒ ඉන්න දරුවට දෘෂ්ටි නැතිය කියලා. ඒ අපේ මානසික මට්ටමින් නිතරම අපි ඒක හිතන්නේ. දරුවගේ පැත්තෙන් අපි ගලපාගෙන බැලුවම දරුවා හෝ දරුවට ලෝකයේ කියන දේ ශුන්්‍යත වෙලා තියෙනවා. සකස් වෙලාම නැති ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. නිරෝධ ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. උදා නොවිච්ච ධර්මයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් අපි ප්‍රඥාවෙන් දැක්කොත් සමුදය නිරෝධය පිළිබඳව අපිට නිරෝධය ප්‍රත්‍යක්ෂ වෙන්න උන හරියට දරුවට දරුවා හම්බෙන්නේ නැති මට්ටමින් වගේ. සමුදය අපිට තේරෙන්නට ඕනකම තියෙන්නේ දරුවට දරුවා හම්බෙන්නේ නැති මට්ටමක් පවතිද්දී දරුවා පිළිබඳව ගොඩනගපු සංකල්ප, උපකල්පන, නිගමන, දෘෂ්ටිමතවාද තුලින් දරුවෙක්ව බිහි කරගෙන තියෙන බව. ඒක හරියට මිරිඟුවේ සකස් වීම නොදැන මිරිඟුවේ ජලය ඇතිසේ වරද්දවා ගත්ත දෘෂ්ටිය වාගේ තමයි අපිට ලෝකයේ පිළිබඳ පවතින දෘෂ්ටිය. අපිට ලෝකෙ පිළිබඳ පවතින දෘෂ්ටිය. අපි සරල මට්ටමින් කියනවා පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටිකේ ඇත්ත දකින්න. පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම සිද්ධ වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ එක්කලා කියලා. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහෙන්තොර පෙනීමක්, ඇහිීමක්, දැනීමක්, දැනගැනීමක් නැති බව අපි කතා කළා. එතනදී යම්කිසි කෙනෙක් පෙනීම ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත පෙනීම විමසල වැඩක් නැහැ. ඇහිීම ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත පෙනීම පිළිබඳ විමසල වැඩක් නැහැ. දැනීම ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත දැනීම පිළිබඳ විමසල වැඩක් නැහැ. දැනගැනීම ඇත්ත කරගෙන ඇත්තක් බවට පත් කරගත්තා වූ දැනගැනීමක් ගැන විමසල වැඩක් වෙන්නේ නැහැ. හරියට යම් කිසි කෙනෙක් මිරිඟුව ඇත්ත කරගෙන ඇත්ත කරගත්තා වූ මිරිඟුවේ වතුර පිළිබඳ හිතා ඉන්නවා වගේ වැඩක්. එහෙනම් අපිට පෙනීම ඇත්ත කරගන්නකොට ඒක ඇතුලේ පවතින්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන පහ නිත්‍ය කොට ගැනීම. දැන් අපි කරන්නේ නිත්‍ය වූ, ස්ථිර වූ යමක අනිත්‍ය බලනවා. එහෙම බලනකොට අනිත්‍ය නිත්‍ය වෙලා එයාට නොදැනීම අනිත්‍ය බලන එක එයාට නිත්‍ය ධර්මයක් වෙලා. ඇයි? අනිත්‍ය ධර්මයක් එයාට හම්බෙලා තියෙනවා. දැන් එයාට අනිත්‍ය නිත්‍ය වෙලා. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ පෙන්නන අනිත්‍ය තුල නිශ්චිතව, ස්ථිරව සකස් වීමක් ප්‍රකාශ කළ නොහැකි. නමුත් අපි මොකද්ද කරන්නේ? සකස් වීමය තුල සකස් විච්ච දෙයක අනිත්‍ය බලබලා අනිත්‍ය නිට්ටය කරගෙන සිටින වගක් පෙනෙන්නට තියෙනවා. නිත්‍ය වශයෙන් මිරිඟුදියේ ජලයේ තියෙන බවට අරගෙන ගත්තා වූ ජලය
මේ ආකාරයෙන් සකස් වෙච්ච දෙයක් අහවල් තැන තියෙන දෙයක් කියලා දෘෂ්ටිගත වෙලා. ඒක තමයි වැරදි අවබෝධය. අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳ විමසනකොට තේරුම් ගත යුතුයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියන්නේ ලෝකය. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පර කතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මම විසින් කරන්නේ නැති ඉබේ සිද්ධ වෙන්නේ නැති අනිකෙක් විසින්ද කරවන්නේ නැති හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. හේතුව ඇති කල්හිම සමුදය වන හේතුව නැති කල්හි සමුදය නොවන ධර්මයක්. සකස් නොවන ධර්මයක්. එතකොට අපි තේරුම් ගන්න වෙනවා මෙතනදී මම කරන්නේ නැති අනුන් කරන්නේ නැති ඉබේ සිද්ධ වෙන්නේ නැතිනම් ඔය තුනට අදාළ නොවන්නා වූ ක්‍රියාවලියක් පවතින්න පුළුවන්ද කියන එක. මම කරන්නේ නැත්තම් ඉබේ සිද්ධ වෙන්නේ නැත්තම් අනුන් විසින් කරවන්නේ නැත්තම් ඔය මම කරවන්නේ නැති අනුන් විසින් කරන්නේද නැති කරවන්නේද නැති ඉබේද සිද්ධ නොවන ක්‍රියාවලියක් ගැන අපිට කතා කරන්නට බෑ. හේතුම් පටිච්ච සම්භූතං අවිද්‍යාව නැමැති හේතුව යම් තැනක පතිත වන්නේද පවතින්නේද එය තියෙන තාක්කල් එය පවතින තාක්කල් අපි වැටෙනවා මම කරනවා හෝ ඉබේ සිද්ධ වෙනවා හෝ අනිකෙක් කරනවා හෝ ක්‍රියාවලියක් තියෙන බවට. ඔන්න ඔය අවිද්‍යාව නැමැති දෘෂ්ටිය පවතිනකම් ඔය කාරණා තුනෙන් එකකට යටත් වෙලා සම්භූතයක් සකස් වීමක් කතා කරන්න පුළුවන්. සම්භූත වෙනවා කියන්නේ සකස් වෙනවා. සකස් වෙච්ච දෙයක් ගැන කතා කරනවා නම් සකස් වෙන දෙයක් කතා කරනවා නම් එක්ක මම කරගත්ත දෙයක් වෙන්න ඕනේ ඒ සකස් වීම. ඉබේ සිද්ධ වෙච්ච දෙයක් වෙන්න ඕනේ සකස් වීම. එහෙම නැත්නම් කවුරුන් හෝ කෙනෙකු විසින් සකස් කළ යමක් දෙයක් වෙන්නට උවමනයි. නමුත් අවිද්‍යාව ප්‍රහීන වෙච්ච තැනක අපිට සම්භූත වෙන්න තිබුණු දෘෂ්ටිය භංග වෙනවා. අවිද්‍යාව නැමැති හේතුව නැති තැනක සකස් වීම නැමැති දෘෂ්ටිය පතිත කරන්නට බැරි වෙනවා. සකස් වීමේ මුලාව අවබෝධ කරලා තියෙනවා. ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ඇත්ත දකින්නට කිව්වාම රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තියෙන බවට අරගෙන එහි ඇත්ත දකින්ට යනවා නම් ඒක මහ මුලාවක් බව. ඒක මහ දෘෂ්ටියක් බව අපිට දැන් වැටහෙන්න ඕමනයි. එහෙනම් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මේ ලබන අත්දැකීම් මොනවද කියලා. අපි මේ ලබන අත්දැකීම් මොනවද එහෙනම්? අපිට පේනවනේ. අපිට ඇහෙනවනේ. අපිට දැනෙනවනේ. අපි දැනගත්තානේ. හරි. අපිට පේනවනේ කියනකොට මට පෙනුණා කියන දෘෂ්ටියටපත් වෙලා නේක තමයි අවිද්‍යාව.
අහවලාට පේනවනේ හරි අනිකෙක් විසින් හරි ඒක පවත්වනවනේ කියන දෘෂ්ටියට වැටිලානේ. ඒක තමයි අවිද්‍යාව. කොයි ආකාරයට හරි පේනවා කියන එක ඇත්ත කරගෙන නම් ඒ අවිද්‍යාව තුල. අපි වචනෙට විතරක් කියනවා අතීතේ ඉඳලා ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ සකස් වෙලා නැති වෙන ධර්මයක් කියලා. සකස් විච්ච දෙයක් නම් අනිවාර්යෙන්ම ආපු තැනක් තියෙන්න ඕනේ. වර්තමානයේ ඇත්තටම තියෙනවා නම් වර්තමානයේ ඇත්තටම හටගත්තා නම් ඒ හටගත්ත දේ නැති වෙලා යන තැනක් තියෙන්න ඕන. හටගත්ත දේ හටගත්ත විදිහක් තියෙන්න ඕන. නිට්ටියව හටගත්ත බවට පෙන්වන්න පුළුවන් වෙන්න ඕන. එහෙනම් අපි තේරුම් ගන්න ඕන අතීතෙන් ආවේ දෙයක් නෙවෙයි නම් සකස් අතීතයට ගියාය කියලා අපි කිව්වට ගියා අතීතයක එක හොයාගෙන එන්නත් බැරි නම් දැන් මේ පේනවා කියනවා. එතකොට කියනවා තව මොහොතකින් ඒ පෙනීම අතීතයට ගියා කියලා. හරි අතීතයට ගියා නම් අරන් වරෙන් කිව්වොත් කාටවත් එක ගියන්න බෑ. ඉතින් ඇත්තට නිත්‍ය වශයෙන් තිබ්බ යමක් නම් ගේන්න පුළුවන් වෙන්න ඕන. ගේන්න පුළුවන් කමක් නැහැ. අරගෙන ඉන්න බෑ. අල්ලන්න බෑ. තියාගන්න බෑ. පවත්වන්න නවත්තන්න පුළුවන් කමක් කියෙදෙන්නේ නැහැ. එහෙනම් අපි තේරුම් ගත යුතු වෙනවා පේනවා, ඇහෙනවා, දැනෙනවා, දැනගන්නවා කියලා කියනකොටම මේ පේන, ඇහෙන, දැනෙන, දැනගන්න ටික අතීතෙන් ආපු නැති අනාගතයට යන්නෙත් නැති වර්තමානයේ තුල තියෙනවා වගේ පෙන්නන නමුත් සකස් උනාන් වාගේ පෙන්නන නමුත් සකස් විච්ච නැති ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. දැන් මේක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කිව්වම යම් කිසි කෙනෙකුට හිතෙන්න පුළුවන් සකස් විච්ච ධර්මයක් නෙවෙයි නම් අපි අනිත්‍ය බලන්නේ මොකේද? තියෙන යමක වෙන්න එපා අනිත්‍ය බලන්නේ. නමුත් අනිත්‍ය කියන්නේම නිට්ටියව ස්ථිරව සකස් නොවුණු බව ප්‍රත්‍යක්ෂ කිරීම. එහෙම නැතුව තියෙන දේක නැතිවීම හෝ තියෙන දේක වෙනසීම හෝ හටගත්ත දේක නැති වී යාම බැලීම නොවේ. හට ගැනීමේ නොහට ගැනීම අවබෝධයටපත් වීම. යම් කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මන්ති. යම් ධර්මතාවයක් සමුදය වූයේද සකස් වූයේද සකස් වීම නිරෝධ ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ කරනවා. නිරෝධ ධර්මයක් කියලා කියන්නේ උදා නොවුණු සකස් නොවුණු ධර්මයක්. යම් තැනක සකස් නොවුණු සකස් වුණා වාගේ පෙන්නපු පෙන්වීමක් විතරයි කියන ප්‍රත්‍යක්ෂයට එනවා. අන්න එදාට එයා සමුදය තුල නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා. හට ගැනීම නොහට ගැනීම අත්දකලා. එතන තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා තියෙන්නේ. එහෙනම් ලෝකයා පවතින කෙනෙක්ගේ දුක ගැන ප්‍රකාශ කළාට ජීවත් වෙන කෙනෙක්ගේ දුක ගැන කතා කරාට ප්‍රඥාවන්තයා අවබෝධ කරනවා පවතින ඉන්න කෙනෙක්ගේ දුකක් ගැන නෙවෙයි බුදුරජාණන් වහන්සේ කතා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නොදන්නාකම අඥානවන්තකම නිසා දුකටපත් වෙනවා මිසක ප්‍රඥාවන්තයා දුකටපත් වෙන්න තිබුණු හේතුව දුරු කර ගන්නවා.
ඒ ප්‍රඥාවන්තයා ඒ දුක දුරු කරලා තියෙන්නේ පැවතිච්ච දුකක් නෙවෙයි, පවතින භවට තිබුණු දෘෂ්ටියයි දුරු වෙලා තියෙන්නේ. දැන් මෙහෙම හිතමුකෝ. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔහොම කියනකොට නෑ බුදුරජාණන් වහන්සේටත් හිසේ රදේ තිබුණා. පිපාසයේ ක්ලාන්තයේ බඩගින්න දැනුණා. ඒ දුක් වේදනාව හටගත්තේය. අපිට ඔහොම කියන්න පුළුවන්. අපි ඒ කියන්නේ කවදාකවත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පුජ්‍යලයක් කරලා ඒ පුජ්‍යලයා මෙහෙම විඳින්ට ඇති වේදනාව මෙහෙම ප්‍රකාශ කරන්නට ඇති කියන අපේ දෘෂ්ටි මතවාදී ඉඳලා. නමුත් අපිට බුදුරජාණන් වහන්සේ විච්ච රූප වේදනා සංඥා සංකාර විඥානයක් මුණ ගැහුණා නෙවෙයිනේ. අපි ලැබුවේ අපේ විච්ච අපේ කරගත්ත තමන් කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන පහ. තමන් කරගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන පහෙන් අනුන්ව බිහි කරගෙන අනුන්ව මැනලා ගත්ත දෘෂ්ටි මතවාදයක් අපි ඉදිරිපත් කරනවා. නමුත් අපිට කවදාකවත් බුදුරජාණන් වහන්සේගේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ කියලා පුජ්‍යල භාවයෙන් එක නම් කරන්න පුළුවන් කමක් නැහැ. අපිට වෙලා තියෙන්නේ නිතරම තමන් දරාගෙන ඉන්න දෘෂ්ටි මතවාදය පතිත කරමින් ලෝකය ගැන විමසන්ට යනවා. දැන් ඔන්න තමන් ගැන බලන්නකෝ. තමන්ට තමන්ව මුණ ගැහෙන විදිහ බැලුවොත් ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අවිද්‍යාව ඇතුලේ. ලෝකේ මුණ ගැහෙන විදිහ බැලුවොත් ඒත් එහෙමයි. තමන් ලෝකයේ දකින විදිහ, තමන් ලෝකේ යමක් භුක්ති විඳින විදිහ යම් කිසි කෙනෙක් ප්‍රකාශයටපත් කරනවා නම් ඒ සම්පූර්ණයෙන්ම අහුවිච්ච තැනක. ඒ නිසා අපි බැලිය යුත්තේ ලෝකේ ඉන්න කෙනෙක් ලෝකය බලන අහන දකින්න විදිහ නොවේ, පච්චුප්පන්නේ අත්දැකීම පිළිබඳව නුවණින් විමසීමයි සිද්ධ කරගන්න ඕන. එතකොට පෙනීමක් මිසක පෙනීම යම් කිසි කෙනෙකු මත පතිත කරලා මේක බල්ල වැඩක් නැහැ. කෙනෙකුට පේන යමක් දෙයක් කරගෙන. ඇහිමක් මිසක ඇහිම අහවලාගේ බවට පත් කරගෙන ඒක දිහා විමසලා වැඩක් වෙන්නේ නැහැ. දැනීමක් මිසක ඒ දැනීම යම් කිසි කෙනෙක් මත පතිත කරවලා ඒක ගැන හොයලා වැඩක් වෙන්නේ නැහැ. දැනගැනීමක් මිසක ඒක යම් කෙනෙකුට ආදේශ කරනමින් යම් කෙනෙක් දැනගත්ත විදිහ බලලා අපිට තේරුමක් වෙන්නේ නැහැ. එහෙනම් පේනවා කියනකොට අපි දකින්නට උවමනයි පේනවා කියන තැන පෙන්වන්නේ දෘෂ්ටි මායාව. ඇහෙනවා කියන තැන ගොඩනගලා දෙන්නේ මුලාසහගත දෘෂ්ටිය. ඒ සමුදේ පැත්තේ හටගත්ත බවට පෙන්නන නමුත් යම් තැනක හටගත්තේ නැති ධර්මයක් කියන නුවණ තියෙන්න ඕන. අන්නේ නුවණින් බලනකොට මේ දැන් ලැබපු අත්දැකීමක් වන්නේද? මේහා සමාන අත්දැකීමක් මිසක ජීවිතය කියලා පවතින්නේ වෙන යමක් නොවේ. ලබන්නා වූ යම් අත්දැකීමක් වන්නේද? ඒ ලබන්නා වූ අත්දැකීම අතීතයෙන් නොආවා නම් අනාගතයට යන්නේ නම් වර්තමානයේ පවතින්නේද? අන් හොයනවා. එහෙම හොයනකොට හම්බ වෙනවා පෙනීමට පෙනීම මුණ ගැසී නොමැති බව. කොටින්ම කිව්වොත් එතකොට තේරෙන්න පටන් ගන්නවා රූපෙට රූපේ හම්බෙලා නැහැ. වේදනාවට වේදනාව හම්බෙලා නැහැ. සංඥාවට සංඥාව හම්බෙලා නැහැ. සංකාරයට සංකාරය හම්බෙලා නැහැ. විඥාණයට විඥානය හම්බෙලා නැහැ. ඒ මොකක්ද ඒ කිව්වේ? දැන් පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වුණු
ඝන ස්වરૂපයකින් පවතින කියන මඤ්ඤණාව හැර පටවියට පටවිය හම්බෙලා නැහැ නෝවේ. ආපෝ හම්බෙලා නැහනේ, තේජෝ වලට තේජෝ හම්බෙලා නැහනේ, වායෝ වලට වායෝ හම්බෙලා නැහනේ. එහෙනම් රූපයට රූපේ හම්බෙලා නැති බවනේ ඇත්ත. පඨවි ආපෝ තේජෝ වායෝ කියලා අපි කරගත්ත මඤ්ඤණාවක් මිසක අපි සිතා ගැනීම සිහිපත් කළා මිසක පඨවියට පඨවිය හම්බෙලා නැහැ. පඨවිය පඨවියෙන් ශුන්‍යතයි. ඒකයි ඇත්ත කතාව. ඊට පස්සේ වින්දනය පිළිබඳව අපි කතා කරාට මෙවැනි ආකාර මෙවැනි ආකාර වින්දනයක් කියලා විඳීමක් කියලා කවදාකවත් පඨවිය විඳලා නැහැ. ආපෝ විඳලා නැහැ. තේජෝ විඳලා නැහැ. වින්දනයක් රූපයට හම්බෙලා නැහැ. වේදනාවට වේදනාව එතකොට හම්බ වෙන්න විදිහක් නැහැ. සංඥාව මොකද්ද? දිග ගැන, පළල ගැන, උස මහත ගැන, හැඩහුරුකම් ගැන අපි මොකද්ද කරන්නේ? අපි සංඥා ඇති කරගන්නවා. ඒ විතරක් නෙමෙයි, ඒක අල්ලන්න පුළුවන්, ලෙව කන්න පුළුවන්, ඉඹින්න පුළුවන්, කඩන්න කුඩු කරන්න පුළුවන් කියන සංකාරය ගොඩනගනවා. ඒ සියල්ල විඥාණයෙන් දැනගෙන ඒක ඇත්තක් කරගෙන ජීවත් වෙනවා. එහෙනම් කෙනෙකුට සිහිපත් වෙන්න පුළුවන් මෙහෙම කතා කරනකොට ඇයි කඩන්න බැරි? කඩන්න පුළුවන්. ඇයි කුඩු කරන්න බැරි? කුඩු කරන්න පුළුවන්. අල්ලන්න පුළුවන්. මෙවැනි ආකාරයෙන් සිහිපත් වෙන්න පුළුවන්. නමුත් ඔබ බලන්න, කඩනවා, බිඳිනවා, කුණු වෙනවා, නරක් වෙනවා කියන සම්මත අල්ලනවා, ලෙව කනවා, ඉඹිනවා කියන වචන ටික පැත්තක තියලා බැලුවොත් ඒ වචන මොකක් වුණත් මේ පච්චුප්පන්නේ විදර්ශනා කරන්නට මේ ලබන දැන් අත්දැකීම. එතකොට අපිට තේරෙනවා ඒ අත්දැකීම අතීතෙන් ආවෙ නැහැ, අනාගතයට යන්නේ නැහැ. වර්තමානයේ නිත්‍ය වශයෙන් ප්‍රකාශ කරලා තියන්න බෑ. එවැනි රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් සකස් වූයේද සකස් වුණා වාගේ පෙන්නනවා මිසක අල්ලලා තියලා නවත්තන්න පුළුවන් ධර්මයක් නෙවෙයි. පෙන්නපු ධර්මයක් විතරයි. නමුත් තිබුණු ධර්මයක් නෙවෙයි. හටගෙනවත් නැති වුණා කියලා කියන්න බෑ. හටගත්ත බවට පෙන්වුවා විතරයි. හටගෙන නැති වුණා නම් හටගත්ත දේ නැති විච්ච තැන ගිහින් හොයාගෙන එන්න පුළුවන් වෙන්න ඕන. අන්න එහෙම බලනකොට තමන් තේරුම් ගන්නට තමන්ගේ පැත්තෙන් තමන්ව මුණ ගැහෙන විදිහ බැලුවත් එවැනි ආකාරයේම අත්දැකීමක්. අනුන්ව මුණ ගැහෙන විදිහ බැලුවත් එවැනි ආකාරයේම අත්දැකීමක්. තමන් සහ ලෝකයේ අතර සම්බන්ධතාවයේ කතා කරන හැම මොහොතකම තියෙන මඤ්ඤණාවක්, සිතා ගැනීමක් බව තේරුම් ගන්න. ඒ නිසා සෑම මොහොතකම අපි දක්ෂ වෙන්නට උවමනයි, ප්‍රඥාවන්ත වෙන්නට උවමනයි. ලබන්නා වූ අත්දැකීම නුවණින් විමසන්ට, දැනෙන්නා වූ අත්දැකීම පිළිබඳ නුවණින් විමසන්ට. එහෙම විමසනකොට අපිට නිතින්ම ප්‍රත්‍යක්ෂ වෙන්නේ පැවතිච්ච දෙයක නැතිවීම නෙවෙයි, සකස් වීමේ බොරුව මොකද්ද කියන එක. ඔහොම කියනකොට කෙනෙක් කියයි, ඔබ වහන්සේ ඔහොම ධර්මයේ දේශනා කළාට ඔබ වහන්සේගේ ශරීරයත් යම් මොහොතක දිරලා යයිනේ පොළොවට පස් වෙලා නැති වෙලා. ඔය මොනා කිව්වත් මෙහෙම කියන්න පුළුවන්. ඔය මොනවා කිව්වත් පොල්ලක් අරගෙන ඔලුවට ගැහුවොතින් වේදනාව දැනෙන්නේ නැද්ද? ඔලුවක් නැද්ද කියලා හිතේ. මෙවැනි තර්ක අපිට ජීවිතේ එන්න පුළුවන්කම තියෙනවා. නමුත් ඔබ හොඳට විමසලා බලන්න, පොල්ලයි ඔළුවයි මුණ ගැහිච්ච තැනක පොල්ල ඇත්ත කරගත්ත, ඔළුව ඇත්ත කරගත්ත තැනක එහි යථාර්ථය විමසන්ට තරම් ප්‍රඥාව නැති විච්ච තැනක
පොල්ලෙන් ඔලුවට ගැසීමේ සිද්ධියත් වේදනාවත් ඇත්ත කරගෙන දඟලන්න පුළුවන් ඒ ඔබේ මානසික මට්ටමින්. නමුත් පොල්ල සහ ඔලුව සහ ඔලුවට ගැසීමේ ක්‍රියාවලිය කියන සියල්ල ඔබට හම්බෙන්නේ අවිද්‍යාව ඇතුලේ. මිරිඟුව හටගත්ත තැනත් එහි වතුර සකස් වීමත් කියන කාරණාව හම්බ වෙනවා වගේ. මොකද ප්‍රඥාවන්තයාගේ ඔළුවට ගැහුවා කියලා හිතන්නකෝ. හරි ගැහුවා. දැන් ඒ වෙලාවේ අත්දැකීම ලැබුවා. ඒ අත්දැකීම පිළිබඳ නුවණ පිහිට ගන්නවා. ප්‍රඥාවෙන් බලනවා. ඒතර මේ වෙලාවේ යම් කිසි කෙනෙක් කෙස් දිහා බලලා කෙස් පිළිබඳ අනිත්‍ය බලන්ට ගියාට ඒක නෙවෙයි අනිත්‍ය. එයාට කෙස් මුණ ගැසීමම නිත්‍ය සංඥාව. ඒ මුණ ගැහුණා වූ කෙස්වල අනිත්‍ය බැලීම අනිත්‍ය නිත්‍ය කර ගැනීමක්. ප්‍රඥාවන්තය දකිනවා කෙස් කියලා සිහිපත් කරනකොට සිහිපත් කරපු එක වෙනම කතාවක්. ලැබපු අත්දැකීම වෙනම එකක්. ඒ ලැබපු පච්චුප්පන්න අත්දැකීම අතීතෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ තුල නিত্য විස්තරව සකස් වුණු බවට ප්‍රකාශ කළ නොහැකි ධර්මතාවයක්. එතකොට අවිද්‍යාසහගත ලෝකයා කෙස් ගහ ඇත්ත කරගෙන ඇත්ත කරගත්ත කෙස් ගහේ වෙනස් වීම නැති වී යාම පිළිබඳ කතා කරනවා. ප්‍රඥාවන්තයා කෙස් ගස මුණ ගැසීමේ ක්‍රියාවලිය පිළිබඳ නුවණින් බලලා එහි පවතින යථාර්ථය අවබෝධ කරගෙන සකස් වූවා වගේ පෙන්නන සකස් නොවුණු ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. සමුදය තුලම නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා. අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධෝ සංඛාර නිරෝධා. එනම් අවිද්‍යාව ශේෂ මාත්‍රයක්වත් නැතිව සකස් වීම නැතිවිච්ච දවසක නොහොට ගැනීමට පත්විච්ච දවසක දුකේ සමුදය ගැන කතා කරන්න බෑ. එහෙනම් බුදුරජාණන් වහන්සේලාට දුක ආවාය කියලා යම් කිසි කෙනෙක් ප්‍රකාශයට පත් කරනවා නම් ඒ සම්පූර්ණයෙන්ම අභූත චෝදනාවක්. එයාට ජරා මරණේ නිට්ටිය වෙලා එතකොට. නමුත් ජරා මරණේ සමුදය වෙන්නේ අවිද්‍යාව සහගත ලෝකයට. පෙනුණා වූ කාරණාවේ ඇත්ත නොදන්නකම නිසා පෙනීම තුවාලයක් බවට පත් කරගෙන, පෙනීම කොන්දක් බවට පත් කරගෙන, පෙනීම අසවල් දෙයක් යමක් බවට පත් කරගෙන ඒක ඇතුලේ යාට නිට්ටය වූ සංඥාව ඇතුලේ දිරීම නිට්ටය වෙලා අනිත්‍ය බැලුවට වැඩක් වෙන්නේ නැහැ. කැඩීම බිඳීම කුඩු වීම වෙනසීම නිට්ටය වෙලා ඒ නිට්ටය අනිත්‍යක් ප්‍රකාශයට පත් කළ ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් කමක් නැහැ. එහෙනම් ඔබ පච්චුප්පන්නේ විමසන්නට වමනයි ප්‍රඥාවෙන් සකස් උනේ යම් දෙයක්ද? දිට්ඨ හෝ සුත හෝ මුත හෝ විඤ්ඤාත විදිහට. එහි යථාර්ථය නිරෝධ ධර්මයක් සකස් නොවුණු ධර්මයක් බව ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි මිසක එය යමක් දෙයක් බවට පත් කරගෙන යමක නිට්ටය වූ අනිත්‍ය බලන්නේද එය සැබෑ අනිත්‍ය අවබෝධයට පත්වීම නොවන බව තේරුම් ගත යුතු වෙනවා. ඔන්න එහෙමනම් නුවණැත්තා ප්‍රඥාවන්තයා යම් කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මන්ති කියන නුවණටපත් වෙනවා. යම් ධර්මයක් හටගත්තේද එහි යථාර්ථේ නම් නිරෝධයම බව ප්‍රත්‍යක්ෂ කරගන්නවා. සකස් වීම තුලම සකස් නොවීම පිළිබඳ අවබෝධයටපත් වෙනවා. මෙන්න මේ අවබෝධයට අපි ජීවිතේ
පත් වෙන්නට උත්සාහවන්ත වෙන්නට උවමනයි. එතකොට අපිට පැහැදිලි භාග්‍යවතුන් වහන්සේ විසින් මේ බුද්ධ භාසිතයේ ප්‍රකාශයට පත් කරන්නේ ශේෂ මාත්‍රයක් හෝ පුජ්‍යලයක් පිළිබඳ වර්ණනා කරන්නට හෝ පුජ්‍යලයකු නිවනට ගෙනියන්නට හෝ පුජ්‍යලයක්ගේ දුක නැති කරගන්නට නොවේය. දුක සමුදය වෙන දුක සකස් වෙන දුකටපත් වෙන මුලාව අවබෝධ කරවා දීමට බව. ඒක තේරුම් ගත යුතුයි. එහෙමනම් ඔන්න අපි අවබෝධ කරගන්නවා දුක කියන්නේ අවිද්‍යා සහගත ලෝකයාගේ දෘෂ්ටියක් බව. මෙයයි අපි අවබෝධ කරගත යුතු යථාර්ථයේ බවට පත් වෙන්නේ. එහෙමනම් අපි අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුණු මේ ධර්ම කාරණාවන් වචනයක් බවට පත් කරලා තියාගන්නේ නැතුව දැනුමක් විදිහට පමණක් ගබඩා කරගන්නේ නැතුව මේක විමසන්න. විමසන්න කියලා කියන්නේ ප්‍රතික්ෂේප කරලා දාන්න ඕක ඔහොම නෙවෙයි කියලා කියන්ට කියන එක නෙවෙයි. මේ කියන කාරණාවේ මොකක් හෝ ඇත්තක් නැත්තක් පවතීද කියන එක හොයලා බලලා ප්‍රඥාවෙන් විමසලා ප්‍රඥා ගෝචරව ධර්ම අවබෝධයේ පිණිස උපකාරක ධර්මයක් බවට පත් කරගන්නට උවමනයි කියන මතක් කිරීම සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවෙචේ අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ නිබ්බානං